හරි. අපි සම්භාවිතාවය එකක් කළා. අපි සම්භාවිතාව ඉතුරු ටික කරමු. හරි. අපි ගිය වීඩියෝ එකෙන් කරේ මෙන්න මේ ටික. දැන් මෝගන් න්‍යායය කියලා. මෙන්න මේ ටික මතක තියෙනවා. ඡේදනයේ තියෙනකොට ඒක අනුපූරකය. ඩෑෂ් ඇතුළට යනකොට ඡේදනයේ මේලේ වෙනවා. මේලේ තියෙනකොට ඩෑෂ් ඇතුළට යනකොට මේලේ ඡේදනය වෙනවා. ද මෝගන් න්‍යාය මේක මතක තියෙන්න ඕනේ. p පයි ඒ කියන්නේ අභිශූන්‍ය කුලකේ සම්භාවිතාව බිඳුවයි. යම් කිසි සිද්ධියක් සිදු වීමේ සහ සිදු නොවීමේ සම්භාවිතාවයන් එකතු එකයි. p a ඡේදන b ඩෑෂ් කියන p a වෙන p a ඡේදන b. ඒ කියන්නේ ඒකෙන් අඩු කරනවා ඩෑෂ් නැති එකෙන් අඩු කරනවා p a ඡේදන b. හරි. එතකොට p a මේලේ p කියන්නේ p a දන p b වෙන p a ඡේදනේ p. p a මේලේ p මේලේ c එක එකතු වෙනවා. දෙක ඡේදන අඩු වෙනවා. තුනේම ඡේදන එකතු වෙනවා. හරි. ඊට අමතරව අපි කළා ගණිතමය පිවිසුම ප්‍රත්‍යක්ෂ තුන. ඉස්සෙල්ලාම බහිස්කාරක නම් ඡේදනයක් නෑ අභිශූන්‍යයි. එතකොට p a ඡේදනයේ b කියන්නේ p phi ඒ කියන්නේ කීයද බිඳුව. නේ? බහිස්කාරක නම් p a ඡේදනයේ b බිඳුවයි. p a ඡේදනයේ b බිඳුව වෙන්නේ බහිස්කාරක වුණොත් විතරයි. එතකොට මේක ප්‍රත්‍යක්ෂ තුන. මේකේ ප්‍රත්‍යක්ෂ තුන. ඕනෑම සිද්ධියක සම්භාවිතාවය බිඳුවට වඩා වැඩි හෝ සමානයි එකට වඩා අඩු හෝ සමානයි. ps නැත්නම් p ඔමේගා 1යි. ඊට පස්සේ ඒක ඒ දෙක අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර කරනවා. p a1 මේලය a2 මේලය ඉක්පේලියක් මේලය an සමානයි. a1 ධන pa2 ධන pa1 එක ධන p මෙන්න මේක අපි ඉගෙන ගන්න. හරි. right. අපි හරි. අද අපි කරමු මේක අසම්භාව්‍ය සම්භාවිතාවය. ලියගන්න අසම්භාව්‍ය සම්භාවිතාවය. අසම්භාව්‍ය සම්භාවිතාවය. හරි. මේකෙදී අපි කතා කරන්නේ යම් සිද්ධියක් සිදුවන බව දී ඇති විට තවත් සිද්ධියක් සිදුවීමේ සම්භාවිතාවය. අපි ඒක මම සරල උදාහරණයකින් ඒක පැහැදිලි කරන්නම්. දැන් ලියගන්න. යම් සිද්ධියක් සිදුවන බව දී ඇති විට තවත් සිද්ධියක් සිදුවීමේ සම්භාවිතාවය ගැන මෙහිදී සාකච්ඡා කරයි. යම් සිද්ධියක් සිදුවන බව දී ඇති විට තවත් සිද්ධියක් සිදුවීමේ සම්භාවිතාවය ගැන මෙහිදී සාකච්ඡා කරයි. ඒ සිද්ධිය සිදුවන බව දී ඇති විට ලියාගන්න. උලා කරලා ලියාගන්න. ඒ සිද්ධිය සිදුවන බව දී ඇති විට. ඒ සිද්ධිය සිදුවන බව දී ඇති විට. B සිද්ධිය සිදුවීමේ ඒ සිද්ධිය සිදුවන බව දී ඇති විට. B සිද්ධිය සිදුවීමේ අසම්භාව්‍ය සම්භාවිතාවය. PB යටේ ලෙස සංකේතවත් කරනු ලබන අතර PB යටේ ලෙස සංකේතවත් කරනු ලබන අතර ලියන්න PB යටේ සමානයි PA ඡේදන ක්‍රමවත්ව ලියා ගන්න. PA විශාලයි බිඳුව. ඇයි ඒ සිද්ධිය සිදු වෙනවනේ? මෙන්න මේක සූත්‍රයක් විදිහට කියනවා. PB යට ඒ සමානයි. යට සිද්ධියේ සම්භාවිතාවය යටටම යනවා.
යට එකේ උඩ එකේ ඡේදනය උඩට යනවා. මතක තියාගන්න. P B යට ඒ සමානයි. P A ඡේදන B. බිඳීම P A. හරි. අපි මේ සරල උදාහරණයකින් මේක තේරුම් ගමු සූත්‍රයට යන්න කලින්. මේක ඇඟට දැනෙන්න ඕනේ මේ අසම්භාව්‍ය සම්භාවිතාවය කියන්නේ මොකක්ද කියලා. ඒක තේරුනොත් තමයි අපිට මේක ගන්න පුළුවන්. අපි සූත්‍රයේ දානකො පස්සට හරි. මේක තමයි උදාහරණයක්. ලියන්න පහත දක්වා ඇත්තේ පන්තියක ළමුන් පිළිබඳ විස්තරය. පහත දක්වා ඇත්තේ පන්තියක ළමුන් පිළිබඳ විස්තරය. හරි. මේක ලියන්න අයිස්ක්‍රීම් කන අය. අයිස්ක්‍රීම් නොකන අය. පිරිමි ළමයි ගෑනු ළමයි. අයිස්ක්‍රීම් කන අය. අයිස්ක්‍රීම් නොකන අය. I dash. පිරිමි ළමයි ගෑනු ළමයි. මේක ලියන්න. මේකේ ඉන්නවා මේකේ ඉන්නවා පන්තිය 5යි 11යි 16යි 19යි 29ක් ඉන්නවා. මුළු ගාන 29. මේ පැත්ත වෙන පන්තියක ඉන්නවා ළමයි 29. මේකේ පිරිමි ළමයි කොච්චර ඉන්නවද? පිරිමි ළමයි කියලා ගත්තොත් මේ ටිකේ තමයි පිරිමි ළමයි ඉන්නේ. කීයද? 16යි. ගෑනු ළමයි කීයද? 13යි. right. ඊට පස්සේ අපි ගත්තොත් මේ අයිස්ක්‍රීම් කන අය අයිස්ක්‍රීම් කන අය කීයද? 15යි. ඊට පස්සේ අයිස්ක්‍රීම් නොකන අය 14යි. හරි. ඊට පස්සේ අයිස්ක්‍රීම් කන පිරිමි ළමයි කීයද? අයිස්ක්‍රීම් කන්නත් ඕනේ පිරිමි ළමයි වෙන්නත් ඕනේ. ඔය දෙකටම පොදු ටික කීයද? 5යි. ඒ වගේම අයිස්ක්‍රීම් කන ගෑනු ළමයි අයිස්ක්‍රීම් කන්නත් ඕනේ ගෑනු ළමයි වෙන්නත් ඕනේ කීයද? 10යි. හරි. එහෙනම් අපි මේකෙදි කරන්නේ මෙන්න මේ සම්භාවිතාවයන් ටික හොයමු. හරි. දැන් පහත සම්භාවිතාවයන් සොයන්න. කියලා මෙන්න මේ ප්‍රශ්න ටික ලියන්න. පහත සම්භාවිතාවයන් සොයන්න කියලා මෙන්න මේ ප්‍රශ්න ටික ලියන්න. මෙන්න මේක. PB කියන්නේ පිරිමි ළමයෙක් වීමේ සම්භාවිතාවය. දැන් මේ පන්තියට ගිහිල්ලා අපි අහඹු ලෙස අහක බලාගෙන ළමයෙක්ගේ අතින් අල්ලනවා. එයා පිරිමි ළමයෙක් වීමේ දැන් S2 මේ S2 පේන්න දීද්දි ගන්න බෑ. අනිවාර්ය පිරිමි ළමයෙක් වෙන්න පුළුවන් නේ. අහක බලාගෙන තමයි එක්කෙනෙක්ගේ අතින් අල්ලගන්නේ එයා පිරිමි ළමයෙක් වීම. කීයද? පිරිමි ළමයි කීයක් ඉන්නවද පන්තියේ? 16යි. මුළු කට්ටිය කීයද? 29. එහෙනම් 16ට 29. 16ට 29. ඊළඟට PG කියන්නේ ගැහැණු ළමයෙක් වීමේ සම්භාවිතාවය. ගැහැණු ළමයි ඉන්නේ 13යි. 13ට 29. අයිස්ක්‍රීම් කන අයෙක් වීම. අයිස්ක්‍රීම් කන කට්ටිය 15යි. 15යි. පහළොවයට 29. අයිස්ක්‍රීම් කන අය. I dash කියන්නේ අයිස්ක්‍රීම් නොකන අය. ඔක්කොම 14යි. 14යට 29. මෙන්න මේක තේරුම් ගන්න ඕනේ. D ඡේදනයි කියන්නේ මොකක්ද? මේ දෙකම වෙන්න ඕනේ. ඒ අපි අල්ලන පිරිමි ළමයා ඒ අල්ලන ළමයා පිරිමි ළමයෙක් වෙන්නත් ඕනේ. ඒ විතරක් ප්‍රමාණවත් නෑ. අයිස්ක්‍රීම් කන කෙනෙක් වෙන්නත් ඕනේ. එතකොට පිරිමි ළමයි වෙන්නත් ඕනේ. අයිස්ක්‍රීම් කන අය වෙන්නත් ඕනේ. අර පොඩි කාලේ අඳින්න උගුරු රවුන්ඩ් එක. ඔන්න පිරිමි ළමයෙක් වීම. ඔන්න අයිස්ක්‍රීම් කන අයෙක් වීම. ඡේදනය කියන්නේ දෙකමනේ කීයද? 5යි. සම්භාවිතාවයෙන් එතකොට 5යට 29.
මේක කියන්නේ අයිස්ක්‍රීම් කන ගැහැණු ළමයි. ගැහැණු ළමයි වෙන්නත් ඕනේ අයිස්ක්‍රීම් කන අය වෙන්නත් ඕනේ. ඒ කට්ටිය 10යි. 10ට 29. I යට B. මෙන්න මේ දෙක තමයි අඳුර ගන්න තියෙන වෙනස. මෙන්න අසම්භාව්‍ය සම්භාවිතාවය. මේකේ තේරුම පිරිමි ළමයෙක් වන බව දී ඇති විට යා අයිස්ක්‍රීම් කනයි. මේකේ තේරුම අයිස්ක්‍රීම් කන පිරිමි ළමයෙක් වී. එතකොට මේ පන්තියේ සියලුම අය ඉන්නවා. ගෑනු ළමයි ඉන්නවා, පිරිමි ළමයි ඉන්නවා. ඒකෙන් අයිස්ක්‍රීම් කන පිරිමි ළමයෙක්. මේකයි මේකේ තියෙන වෙනස තමයි පිරිමි ළමයෙක් වන බව දී ඇති විට එයා අයිස්ක්‍රීම් කනයි කියන්නේ. ඒ කියන්නේ ළමයි හරියට මේක ගත්තේ පන්තියේ සියලුම දෙනා ඉන්නකොට මෙන්න මේක කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඉස්සෙල්ලාම වෙන්න ඕනේ පිරිමි ළමයි. එහෙනම් අපි කරන්නේ මේකෙන් පිරිමි ළමයි ටික ගෙනියනවා වෙන පන්තියට. මේක පිරිමි ළමයි ටික ගෙනියනවා වෙන පන්තියට. පිරිමි ළමයි ටික වෙන පන්තියකට ගෙනිච්චොත් එතන ඉන්නවා කීයද? කීයද ඉන්නේ එතකොට? 16යි ඉන්නේ. 16යි ඉන්නේ. ඒකෙන් අයිස්ක්‍රීම් කන අය කිව්වේ. දැන් එතකොට ගන්න මුළු පන්තියේම කට්ටිය නෙමෙයි. මොනවද? පිරිමි ළමයි ටික වෙනම ගන්නවා. පිරිමි ළමයි ටික වෙනම ගත්තාම 16යි. 16යි. ඒකෙන් අයිස්ක්‍රීම් කන කට්ටිය කීයද? 5යි. එතකොට එන්නේ කීයද මේකට? 16න් 5යි. ලියන්න. 5ට 16. තේරෙනව නේද වෙනස? මේ දෙකේ වෙනස තේරෙනවනේ? මේක 29න් 5යි. අරක 16න් 5යි. හරි. එහෙනම් මොකද අයියට G කියලා කියන්නේ? ගෑනු ළමයෙක් වන බව දී ඇති විට එයා අයිස්ක්‍රීම් කනයි කුයි. ඒ කියන්නේ හරියට මේකේ ගෑනු ළමයි ටික වෙනම ගන්නවා. ගෑනු ළමයි ටික වෙනම ගත්තාම 13යිනේ. ඒකෙන් අයිස්ක්‍රීම් කන කට්ටිය කීයද? 10. එහෙනම් කීයද? 29න් 10ද? 13න් 10ද? 13න් 10යි. එහෙනම් ලියා ගන්න. 10ට 13. දැන් තේරෙනවනේ වෙනස? මේ දෙක. හරි. මේකේ තේරුම මොකක්ද? P B යටයි. මේකේ තේරුම මොකක්ද? මුලින්ම වෙන්නේ මොකක්ද? ඒ කියන්නේ මේ පන්තියෙන් හරියට මේ වගේ අයිස්ක්‍රීම් කන කට්ටිය වෙනම ගෙනියනවා මේ. එතන කියන්නේ 15යි. හරි? ඒ 15යි අයිස්ක්‍රීම් කන අය බව දී ඇති විට එයා පිරිමි ළමයෙක් වෙනවා. ඇයි? අයිස්ක්‍රීම් කන කට්ටිය පිරිමි ළමයිනුත් ඉන්නවා, ගෑනු ළමයිනුත් ඉන්නවා. එහෙනම් අයිස්ක්‍රීම් කන කට්ටිය වෙනම ගෙනිච්චාම 15යි. ඒකේ පිරිමි ළමයෙක් වීම කීයද? 5යි. එතකොට කීයද? 29න්ද 16න්ද 15න්ද? 15න් 5යි. 15න් ලියන්න. ඔක තුනෙන් එකයි කියලා සුදු කරන්න පුළුවන්. හරි. ඊළඟ එක G යට I dash නේද? මේකේ මොකද්ද වෙන්නේ? අයිස්ක්‍රීම් නොකනායක බව දී ඇති විට යා ගෑනු ළමයි. ඒ කියන්නේ හරියට මේකෙන් අයිස්ක්‍රීම් කන්නේ නැති අය වෙනම ගෙනියනවා. වෙනම ගෙනිච්චාම කීයද? 14යි. 14යි. එහෙනම් කීයද එන්නේ? ඒකෙන් අයිස්ක්‍රීම් නොකනායක බව දී ඇති විට ඒකෙන් ගෑනු ළමයි තියෙනවා. අයිස්ක්‍රීම් නොකන කට්ටිය වෙනම ගෙනියන්න අපි ළමයෙක් තෝරනවා. පිරිමි ළමයි 11යි, ගෑනු ළමයි 3යි. එහෙනම් ගෑනු ළමයි කීම කීයද? 3යි. හැබැයි කීයද? 14න් 14. මෙන්න මේක සරලව තේරෙන්න ඕනේ. මෙන්න මේ දෙකේ වෙනස. මේකේ සියලුම අය වෙනකොට, මේකේ සියලුම දෙනා පන්තියේ ඉන්නකොට, මේකේ පිරිමි ළමයි විතරක් ඉන්නකොට වගේ. හරි? ඔන්න ඔය දෙක තේරෙන්නේ. right. දැන් මෙන්න මේක අපිට සූත්‍රයෙන් හදන්න පුළුවන්. මේ P B යටයි මේ sorry I මේක සූත්‍රයෙන් හදන්න පුළුවන්. මේ යට සිද්ධියේ සම්භාවිතාවය යටට යනවා. යට එකේ උඩ එකේ ඡේදනේ උඩට එනවා. මේකේ සූත්‍රය යට සිද්ධියේ සම්භාවිතාවය යටට යනවා. යට එකේ උඩ එකේ ඡේදනේ උඩට වෙනවා. හැබැයි මේ උත්තරේ වෙන්න ඕනේ. අපි බලමු වෙනවද කියලා.
PB ඡේදනයි. PB ඡේදනයි කියලා කියන්නේ 5ට 29. PB කියලා කියන්නේ 16ට 29. PB ඡේදනයි කියලා කියන්නේ 5ට 29යි. PB කියලා කියන්නේ 29න් 16. 29න් 16. බලන්න මේක උඩට ගියාම උඩ ගන්නවනේ කැපෙනවා කියලා නේද? 29ට 29. පරස්පරය ඉක්ම වෙනවා 5ට 16. හරි නේද? 5ට 16 නේද? මේක එනවනේ. හරි. එහෙනම් සූත්‍රයෙන් හදන්නත් ඕනේ. සූත්‍රය පුළුවන් වෙන්නත් ඕනේ. මේකේ වෙන දේ තේරුම් ගන්න තමයි concept එක මූල ධර්මයේ තේරුම් ගන්න. මූල ධර්මයේ තේරුම් ගන්න නැතුව ගාන හදලා තේරුමක් නැහැ. හරි. right. අපි බලමු උදාහරණ ටික. හරි. බලන්න. අපි උදාහරණයක් කියමු. PA සමානයි 0.5යි PB සමානයි 0.7යි PA ඡේදන B සමානයි 0.3. නම් පහත සම්භාවිතාවයන් සොයන්න. පහත සම්භාවිතාවයන් සොයන්න. පහත සම්භාවිතාවයන් සොයන්න. කියලා මෙන්න මේ ටික ලියගන්න. ඕගොල්ලෝ මම පැහැදිලි කරන්න කලින් ඕගොල්ලෝ හදන්න. හදලා ඉවරලා ආයි වීඩියෝ එක බලන්න. හරි? අපි බලමු මේක. PA මේලේ B. අර සූත්‍රات තියෙන්න ඕනේ. PA මේලේ B කියන්නේ PA ධන PB ඍණ PA ඡේදන B. PA කියලා කියන්නේ 0.5යි. PB කියලා කියන්නේ 0.3යි. PA ඡේදනේ B 0.7යි. මේක 0.3යි. 1.2යි 9ක් ගියහම 0.9. 0.9 නේද? PA කියන්නේ 0.9. ඊළඟ එක PB යටේ මේකට සූත්‍රය ලියලා හදමු. යන්න. යට සිද්ධියේ සම්භාවිතාවය යටටම යනවා. යට එකේ උඩ එකේ ඡේදනේ උඩට එනවා. PA ඡේදන B. එතකොට උත්තරය එනවා. PA ඡේදනේ B කියන්නේ 0.3යි. බෙදීම. PA කියලා කියන්නේ 0.5යි. උත්තරය එනවා 5න් 3යි කියලා. 5න් 3. මේකටත් ගමු. PA යට B. PB PA ඡේදන B කියන්නේ 0.3යි. PB කියලා කියන්නේ 0.7යි. අපේ මේක PA උඩට එනවා PA ඡේදන B dash. ඔන්න. දැන් ආයි මුල් සූත්‍ර ඕනේ අපිට. PA ඡේදන B dash කියලා කියන්නේ dash නැති එක ඒනේ. ඒකෙන් අඩු කරනවා PA ඡේදන B. විදීම PA. නේ? එතකොට මේක සුළුනොත් එනවා PA කියලා කියන්නේ 0.5යි. 0.5න් අඩු කරනවා 0.3ක්. ඒක බෙදනවා 0.5යි. PA. ඒ කියන්නේ 0.2යි 5න් 2යි කියනවා.
මේ කියනවා PB dash A dash ඡේදන B dash දැන් යට සිද්ධියේ සම්භාවිතාවය යටටම යනවා යට එකේ උඩ එකේ ඡේදන උඩට යනවා මේක අපි දන්නේ නැහැනේ A dash ඡේදන B dash දන්නේ නැහැනේ ද මෝගන් න්‍යාය දැම්මු dash එළියට එනකොට ඡේදනය මේලේ වෙනවා PB dash දැන් හරි දැන් බලන්න A මේලේ B සිදු නොවීමේ සම්භාවිතාවය A මේලේ B සිදුවීම කීයද 0.9 සිදු නොවීම එකෙන් අඩු කරලා ගන්න තියෙන්නේ 0.1යි B සිදුවීම 0.7යි නම් සිදු නොවීම 0.3යි ඒ කියන්නේ 3න් එකයි ලෑග ඊට පස්සේ මේක බලන්න යට සිද්ධියේ සම්භාවිතාවය යටටම යනවා යට එකේ උඩ එකේ ඡේදනේ උඩට එනවා දැන් අපේ උන්ට බැරි සාමාන්‍ය කියලා 10 වසරෙහිම බෑ මේක ගන්න බෑලා B ඡේදනේ A මේලේ B මොකද්ද කොයි ටිකද 10 වසරේ කුත්‍යයියෝ A මේලේ B කියන්නේ මේ දෙකනේ A හෝ B කියන්නේ නේද A හෝ B කියන්නේ මේ දෙකනේ තව එකක් තියෙනවා මොකද්ද A මේලේ B'යි පුදු කොටස B කියන්නේ මේ ටික නේද එතකොට A මේලේ B කියන්නේ රවුන්ඩ් දෙකම B කියන්නේ මෙයා විතරයි නම් ওই දෙකටම පොදු ටික කියන්නේ කවුද B එන්නේ එහෙනම් මෙන්න මේක ලියන්න පුළුවන් PB කියලා P A මේලේ B आदेश करना PB කියලා කියන්නේ 0.7යි PA මේලේ B කියලා කියන්නේ 0.9 9න් 7 හරි අපි ඊළඟට කතා කරමු ගුණන නීතිය කියන එක ගැන. ලියන්න ගුණන නීතිය. අපි ගුණන නීතිය කියන එක කතා කරමු. මේ නෝට් එක පිළිවෙලට ඔයගොල්ලෝ බලන්න එතකොට තේරෙනවා මෙහෙමයි කරන්නේ කියන එක. හරි? බලගන්න. P A ඡේදනය B සමාන P A වරක් P B යට A එක ගුණ නීතිය කියන්නේ මේ දෙක ගුණ වෙලානේ තියෙන්නේ නේද? ඇත්තටම තමයි අපිට A ඡේදන B හොයන්න අමාරුයි හුඟක් කියන්නේ. මෙන්න මේකෙන් තමයි අපි ගන්න. මේක තමයි හොයන්න පුළුවන් එක. හරි? දෙක P A ඡේදනය B ඡේදනය C ලියන්න පුළුවන් P A P B යට A P C යට A ඡේදන B A සිද්ධිය සිදුවීම ගුණ කරනවා A සිදුවන බව දී ඇති විට B සිදුවීම ABC තුනක් තිබොත් ඡේදනයේ A සිද්ධිය සිදුවීම A සිද්ධිය සිදුවන බව දී ඇති විට B සිදුවීම AB දෙකම සිදු වෙලා තියෙනකොට C එහෙනම් A ඡේදන B ඡේදන C ඡේදන D ට මොකක්ද වෙන්නේ PA PB යට A PC යට A ඡේදන B PD යට A ඡේදන B ඡේදන C දිගින් දිගට ඕන තරම් ලියාගෙන යන්න පුළුවන් එන සිද්ධිත් වලට හරි මේක ලියා ගන්න ගුණ නීතිය කියලා ඔක ලියා ගන්න හරි එහෙනම් මෙන්න මේක අපි සාධනය කරමු මේ පළවෙනි එක සාධනය කරමු එන්න මෙන්න මේක බව පෙන්වීම කියලා
මේක ලියලා ලියන්න බව පෙන්වීම. දෙක. දැන් මේකේ වම් පැත්ත අරගෙන කරන්න බෑනේ. අපි දකුණු පැත්ත කරමු. දැන් PB යටේ PB යටේ මේකට අර්ථ දැක්වීම ලියමු. අසම්භාව්‍ය සම්භාවිතාවය PA උඩට යනවා යට එකේ උඩ එකේ ඡේද PA ඡේද PA එහෙමමයි. මේකට අර්ථ දැක්වීම කොහොම මොකක්ද? මේකට මේක කැන්සල් වෙනවා. PA ඡේදන B. එහෙනම් PA ඡේදන B සමානයි PA වරක් PB යටේ. ආයි බලා ගන්න. මේව මතක තියාගන්න ඕනේ. PA ඡේදන B ගන්න PA වරක් A සිද්ධිය සිදු වන බව දී ඇති විට B සිද්ධිය සිදු වීමේ අසම්භාව්‍ය සම්භාවිතයි. හරි. එහෙනම් ඊළඟ එකක් සාධනය කරමුකෝ. PA PB යටේට දාන්න. PA උඩට එනවා PA ඡේදන B. මේක මේ මොනවා තිබ්බත් කමක් නැහැ. මෙතන ගහක් තිබිලා මෙතන මලක් තිබ්බත් යටට ගහේ සම්භාවිතාවයේ මල ගහ ඡේදනය. එන යන්න යනවා යට කෑම. P A ඡේදනයේ B යට සිද්ධිය සම්භාවිතාවය යටට යනවා. යට එකේ උඩ එකේ ඡේදනය උඩට එනවා. ඡේදන C. PA PB යටේට දානවා. PA ඡේදන B. මේකට ලියනවා. PA ඡේදන B. කැපෙනවා මේක. P A ඡේදන B ඡේදන. එහෙනම් මතක තියාගන්න. A ඡේදන B ඡේදන C ගන්න. PA A සිද්ධිය සිදුවන බව දී ඇති විට B සිද්ධිය සිදුවීමේ අසම්භාව්‍ය සම්භාවිතාවය. A සහ B දෙකම සිදු වෙලා තියෙන විට C සිදුවීමේ අසම්භාව්‍ය සම්භාවිතාවය. එහෙනම් අපි මේක ප්‍රායෝගිකව භාවිතා කරන්නේ කොහොමද කියලා බලමු. මේවා තමයි ඇත්තටම කර්මාන්ත ශාලාවල මේ දවස්වල තියෙන කොවිඩ් ප්‍රශ්නවල එතකොට මොකක් හරි රෝගයක් ගත්තොත් එහෙම ඒ වේදී මේවා බහුලව භාවිතා කරනවා. රයිට්? හරි? ලියගන්න. අපි මේ සරලව ප්‍රායෝගිකව බලමු. මේක යොදාගන්නේ කොහොමද කියලා. x හා y කියන්නේ කැපිටල් X මල්ලක කියන්නේ කැපිටල් X මල්ලක
නිල් බෝල 3ක් සහ රතු බෝල 2ක් ඇත. මේවා ප්‍රමාණයෙන් හා බරෙන් සරව සමයි නැති වුණොත් අපිට කේස් හරි. දැන් x මල්ලක නිල් බෝල 3ක් සහ රතු බෝල 2ක් ඇත. y මල්ලක නිල් බෝල 2ක් සහ රතු බෝල 1ක් ඇත. සසම්භාවී ලෙස මළු දෙකෙන් එකක් තෝරාගෙන ඉන් බෝලයක් ඉවතට ගනු ලැබේ. බෝල ප්‍රමාණයෙන් හා බරෙන් සර්ව සම වේ. පහත සම්භාවිතාවයන් සොයන්න. පහත සම්භාවිතාවයන් සොයන්න කියලා මෙන්න මේ ටික ලියන්න. හරි. අපි මේක ගමු. මෙන්න මේ දෙක ඇඳ ගන්න දැන්. මෙන්න x මල්ල වෙන y මල්ල. පළවෙනියට කරන්නේ මලු දෙකෙන් එකක් තෝරගන්න. එහෙනම් මෙතන එකයි මෙතන එකයි මලු දෙකයිනේ. එහෙනම් x මල්ල තෝරා ගැනීමේ සම්භාවිතාවය කීයද? දෙකෙන් එකයි. y මල්ල තෝරා ගැනීම කීයද? දෙකෙන් එකයි. දැන් මෙන්න මේ අපිට ළමයි රතු බෝලයක් ගැනීමේ සම්භාවිතාවය හොයන්න බෑ. ඇයි රතු බෝලයක් මේකෙත් දෙන්න පුළුවන් මේකෙත් දෙන්න පුළුවන්. අපිට හොයන්න පුළුවන් මේක. ඔන්න බලමුකෝ. මෙන්න මේක අපිට හොයන්න බෑ රිඩුව. ඒක නිසා තමයි මේක පාවිච්චි කරන්නේ. හරි. මේක පුළුවන්. මේකේ තේරුම මොකක්ද? x මල්ල තෝරා ගත්තොත් ඒකෙන් රතු බෝලයක් ගෙනියන. x මල්ල ගත්තොත් ඔක්කොම බෝල කීයද? 5යි. 5න් 2යි. මේ කියන්නේ x මල්ල තෝරා ගත්තොත් ඒකෙන් නිල් බෝලයක් ගැනීම කීයද? 5න් 3යි. මේකත් අපිට පුළුවන්. y මල්ල තෝරාගත්තොත් අපි දන්නේ මෙයාද ඉන්නේ කියලා. මෙයා නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ මේක හරියම. කෙලින්ම රතු බෝලයක් ගැනීමත් මේකටම එනවා. ඇයි? මෙයා විතරනේ තියෙන්නේ. එතකොට px කියන්නේ එකයි අනිවාර්යයෙන් සම්භාවිතාවය. එයා උනත් එකයි නැතත් එකයි සම්භාවිතාවය. y මල්ල තෝරාගත්තොත් ඒකේ රතු බෝලයක් ලැබීම 3න් 1යි. 3න් 2යි. හරි. දැන් ළමයි අපි මේ පරීක්ෂණය කරනකොට මේ දෙකම තියෙනවා. අපි දන්නේ නැහැ මෙයාගෙන්ද ගන්නෙ මෙයාගෙන්ද කියලා. දන්නේ නැහැ. මෙයාගෙන් වෙන්නත් පුළුවන් මෙයාගෙන් වෙන්නත් පුළුවන්. ඒකේ සම්භාවිතාවය ගැන කතා කරන වෙන අනිවාර්යයෙන්ම වෙන ඒවාද වෙන්න පුළුවන් ඒවාද වෙන්න පුළුවන් ඒවා අපි දන්නේ නැහැ මෙයාද වෙන්නේ මේවද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. වුණොත් මේකයි කියන්නේ. හරි. එහෙනම් මොකද x ඡේදනයේ b කියන්නේ නේද? මේකෙන් කියන්නේ x මල්ල විතරක් තිබ්බොත් නේ. දැන් මේ අපි පරීක්ෂණය කරන්නේ x මල්ල විතරක් තියෙනකොටද? නෑ දෙකම තියෙනකොට සම්භාවිතාවය හොයන්න ගුණන නීතිය පාවිච්චි කරන්න. මේ හොයලා තියෙන්නේ මොකක්ද? මෙයා විතරක් තිබ්බොත්. දැන් පරීක්ෂණය කරන්න කොහොමද? දෙන්නම තියෙනකොට. එහෙනම් මේකේ තේරුම x මල්ල තෝරා ගත්තොත් රතු බෝලයක් ගැනීම. මේකේ තේරුම
x මල්ලෙන් රතු ගෝලයක් ගැනීම. ඒ කියන්නේ මේ මලු දෙකම තියෙනවා. එහෙනම් ගුණන නීතිය ලියමු. px මුල් සිද්ධියේ සම්භාවිතාවය pb යට x. x මල්ල තෝරා ගැනීම. x මල්ල තෝරා ගත්තොත් ඒකෙන් නිල් ගෝලයක් ගැනීම. එහෙනම් ලියන්න. මේකක් ගන්නවා. මේක භාගයයි. භාගය ගුණ කිරීම. pb යට x. pb යට x කියලා කියන්නේ 5න් 3. සිද්ධිය එනවා 3 යට 10යි කියලා. මේකත් හදන්න බලන්න මේ විදිහට. py pb යට py කියලා කියන්නේ භාගයයි. pb යට y කියලා කියන්නේ 3න් 2යි. උත්තරේ එනවා 3න් 1යි කියලා. හරිනේ? ඊළඟ එක y ඡේදනවා. py y මල්ල තෝරා ගැනීමේ සම්භාවිතාවය. y මල්ල තෝරා ගත්තොත් ඒකෙන් රතු ගෝලයක් ගැනීම. මේක තමයි අපිට හොයන්න පුළුවන්. py කියන්නේ භාගයයි. 3න් 1යි. 6න් 1. හරි? ඇත්තටම අපිට වෙන්නේ මෙන්න මේ සිද්ධි ටික. මේවා නෙමෙයි වෙන්නේ. මේ මනු දෙක තියලා ගෝලයක් ගන්නකොට x වලින් නිල් එකක්, x වලින් රතු එකක්, නැත්නම් y වලින් නිල් එකක්, y වලින් රතු එකක්. හරි. මේක අපි තේරුම් ගමු. මේක අපි රුක් සටහන ඇදලා බලමු. මේක 10 වසරේ එක්කෙනෙකුට උනත් මේක හදන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මේ ඒ කාලේ අපි දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා පුරණ නීතිය දැම්මට දන්නේ නැහැ ඒක වෙන්නේ කියලා. හරි? බලමු මේක රුක් සටහනේ කොහොමද ගන්නෙ කියලා. රුක් සටහන කියන්නේ ළමයි ගාන හදන ක්‍රමයක් නෙමෙයි දත්ත නිරූපණය කරන ක්‍රමයක්. හරි? හරි. අපි බලමු මේක රුක් සටහනෙන් ගන්නෙ කොහොමද කියලා. අර ඉස්සෙල්ලා කිව්වා වගේ රුක් සටහන කියන්නේ ගාන හදන ක්‍රමයක් නෙමෙයි. ඒකේ දත්ත නිරූපණය කරනවා. ඒක ලේසි. දත්ත නිරූපණය කරගත්තාම ලේසි. බලමු. ලියන්න. මේකට අපි රුක් සටහනක් කරමු. ලියන්න. මෙම පරීක්ෂණය අදාළ සිද්ධි. මෙම පරීක්ෂණයට අදාළ සිද්ධි. රුක් සටහනකින් ලබා ගන්න. මේකේ ළමයි මේ අතු අඳින්නේ සිදු කරන ක්‍රියාවලියට. අත් අඳින්නේ සිදු කරන ක්‍රියාවලියට. මුලින්ම කරන්නේ ගෝලයක් ගන්න එකද මල්ලක් තෝරගන්න එක. මල්ලක් තෝරගන්න. එහෙනම් මෙතන උඩින් ලියන්න ඕනේ මල්ලක් තේරීම කියලා. හරි? එහෙනම් ඒකේ මල්ල මොකද්ද? එක්ක x නැත්නම් මොකද්ද? y. හරි? මේ දෙකෙන් එකයි. ඊට පස්සේ මේක දෙවෙනි ක්‍රියාවලිය තමයි ගෝලයක් යොදන ගැනීම. x මල්ල තෝරගත්තොත් ඒකෙන් ගෝලයක් ගන්න පුළුවන්. ඒ වගේම y මල්ල තෝරගත්තොත් ඒකෙන් ගෝලයක් ගන්න පුළුවන්. වැදගත්. එහෙනම් x මල්ලෙන් ගත්තොත් එක්ක නිල් එක්ක රතු. y මල්ල ගත්තොත් නිල් මාක් කරගන්න මේ. මෙතන මල්ලක් තේරීම. මල්ලක් තේරීම මෙතන වෙන් කළාම ගෝලයක් විතර ගන්න. මාක් කරගන්න.
මේක බලා ගන්න. මේ රුක් සටහන අඳින්නේ සිදු කරන ක්‍රියාවලීන් වලට. පළවෙනි ක්‍රියාවලිය තමයි මල්ලක් තීරීම. ප්‍රතිඵල දෙක තමයි x y. දෙවෙනි ක්‍රියාවලිය තමයි බෝලයක් ඉවතට ගැනීම. හරි? එහෙනම් මේකේ px x මල්ල තීරීම භාගයයි y මල්ල තීරීම භාගයයි දෙකෙන් එකයි තෝරන්නේ. මෙතන නිල් බෝලයක් ගන්න කලින් සිද්ධියක් වෙනවා මොකද්ද? එහෙනම් ඉතින් මෙතන නිල් බෝලයක් එහෙනම් මේ දෙක සමාන වෙන්න බෑනේ. මේ නිල් බෝලේ ගන්න කලින් වෙන සිද්ධිය මොකද්ද? x මල්ල තෝරා ගන්නවා. එහෙනම් x මල්ල තෝරා ගත්තොත් ඒකෙන් නිල් බෝලයක් ගැනීමේ සම්භාවිතාවය කීයද? 5න් 3යි. මේක 5න් 3යි. මෙතන තියෙන්නේ රතු බෝලේ ගන්න කලින් එකක් වෙනවා මොකද්ද? x මල්ල තෝරනවා. x මල්ල තෝරාගත්තොත් ඒකෙන් රතු බෝලයක් ගැනීම. 5න් 2යි. ඔයගොල්ලෝ දන්නවා මේ දෙකේ සම්භාවිතාවයන් එකතු එක වෙන්නේ. අනිත් එකක් ගමු. නිල් බෝලේ ගන්න කලින් වෙන සිද්ධිය y මල්ල. එහෙනම් y මල්ල තෝරාගත්තොත් නිල් බෝලයක් ගැනීම. තුනෙන් දෙකයි. තුනෙන් එකයි. දැන් බලන්න. මේ පැත්ත. මේ සිද්ධිය මාරු වැදගත්. අපිට හොයන්න පුළුවන් මෙයා. මෙන්න මේ දෙක ගුණ කරනවා. px වරක් pb යට x. ගුණන නීතිය අනුව එන්නේ මොකද්ද? px ඡේදන b. එහෙනම් මෙතන එන්නේ px ඡේදන b. මෙතන එන්නේ px ඡේදන r. මෙතන එන්නේ py ඡේදන b. මෙතන එන්නේ py ඡේදන r. ඇත්තටම ළමයි මේ පරීක්ෂණය කළාම මේව නෙමෙයි වෙන්නේ මේක ළමයි. වෙන්නේ මොකද්ද? එක්කෝ x මල්ලෙන් නිල් බෝලයක්, x මල්ලෙන් රතු බෝලයක්, නැත්නම් y මල්ලෙන් නිල් බෝලයක්, y මල්ලෙන් රතු බෝලයක්. මේක වෙන්නේ මොකක්ද? මේක තෝරා ගත්තොත් කියන එක. අපි දන්නේ නැහැ ඒකද ගන්නෙ මේකද කියලා. එහෙනම් මේ පරීක්ෂණය කළොත් ළමයි වෙන්න පුළුවන් ප්‍රතිඵල හතර තමයි මේ. වෙන්න පුළුවන් සියලුම ප්‍රතිඵල වලට කියනවා මොකද්ද? නියදී අවකාශය කියලා. මේවා නෙමෙයි නියදී අවකාශය. මෙන්න මේ ටික තමයි නියදී අවකාශය. එහෙනම් මේ හතරම වෙනවද? මේ හතරෙන් එකයිද වෙන්නේ? හතරෙන් එකයි වෙන්නේ. වරක් කරමු. ඉතින් හතරම වෙනවනම් තමයි සම්භාවිතාවයක් ගන්න ඕනේ නෑනේ. හරි. එන්න ලියන්න. එතකොට මෙතන මේ px ඡේදන b කියන්නේ ගුණන නීතියට අනුව px වරක් pb යට x. px වරක් pb යට x. එහෙනම් මේ දෙකේ ගුණිතය අර ඔයගොල්ලෝ පොඩි කාලේ ගුණ කරලා ගන්න මේ දෙකෙන් එක 5න් 3ෙන් ගුණ කළොත් 10න් 3යි. 10න් 4 10න් 2යි. මේකේනවා 6න් 2යි. මේකේනවා 6න් 1යි. ඇත්තටම මෙන්න මේකෙන් තමයි සිද්ධි හදන්න පුළුවන්. මේවට කියනවා නියති ලක්ෂ කියලා. සරල සිද්ධි. හරි. මෙන්න මෙතන උන්න මේ ටික මේවා කරලා ලියා ගන්න නියති අවකාශය කියනවා. මෙන්න මේ ටික කියන්නේ නියති අවකාශය. මේ සිද්ධි ටික කියන්නේ නියති අවකාශය. නියති අවකාශය. මේකෙන් තමයි සිද්ධි හැදෙන්නේ. එහෙනම් ඕනම සිද්ධියක සම්භාවිතාවය හොයන්නේ මේකේ. හරි. දැන් මට කියන්න එහෙනම් නිල් බෝලයක් ගැනීමේ සම්භාවිතාවය කීයද? pb. මම කියවනේ මේකේ නියති අවකාශය මේකෙන් හැදෙන්නේ. නිල් බෝලයක් මෙතනක් තියෙනවා. මෙතනක් තියෙනවා. එහෙනම් සම්භාවිතාවය කියන්නේ මේ දෙකේ එකතු. වැඩි වෙන්න බෑනේ සම්භාවිතාවය. එහෙනම් නිල් බෝලයක් ගැනීමේ සම්භාවිතාවය කියලා කියන්නේ pb කියන්නේ මෙතන එකක් තියෙනවා මෙතන එකක් තියෙනවා 10න් 3 දන 6න් 2. රතු බෝලයක් ගැනීම මේක. ඕවගේ තව සිද්ධි ගොඩක් මේකේ හදන්න පුළුවන්. මේක x මල්ලෙන් නිල් බෝලයක්, x මල්ලෙන් රතු බෝලයක්, y මල්ලෙන් නිල් බෝලයක්, y මල්ලෙන්
ප්‍රතිකෝණයක්. ප්‍රතිකෝණයක් ගැනීම කිව්වොත් මේ දෙකේ එකතුව. නිල්කෝණයක් ගැනීම කිව්වොත් මේ දෙකේ එකතුව. හරි. x මල්ලෙන් නිල්කෝණයක් කියන්නේ බලන්න මෙන්න මේ ටිකේ එකතුවත් එකයි. නියති අවකාශයෙන් නම් මේ නියති ලක්ෂණ වල එකතු එකක් වෙන්න ඕනේ. 10න් දෙකට 10න් තුනක් එකතු කළොත් 10න් 5 කියන්නේ දෙකෙන් එකයි. 6න් දෙකට 6න් දෙකක් එකතු කළාම කියන්නේ 6න් 3යි ඒ කියන්නේ දෙකෙන් එකයි. දෙකෙන් එකට දෙකෙන් එකක් එකතු කළාම එකයි. සම්භාවිතාව එකයි. මේ අතුල එකතුවක් කීයද? එකයි. මේ එකතු වෙන්නේ. තේරුණාද? හරි. එහෙනම් y මල්ල තෝරා ගැනීම භාගය නේද? ඒකත් මේකෙන් හොයන්න ඕනේ. අනිවාර්යෙන්ම භාගයෙන් ඕනේ. y මල්ල මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවනේ. එහෙනම් 6න් දෙක දන 6න් දෙක කීයද? භාගයෙන් කියන්නේ. හැබැයි නියති අවකාශයේ ඔය සියල්ලම තියෙනවා. දැන් පැහැදිලිද? තේරුණාද? ඔන්න මේකෙන් අවබෝධ කරගන්න සරල ගණිතය සරල. මේක නම් ගණිතය නෙමෙයි ළමයි. මේවා යෙදීම් ගණිතය. ඒක සරලව තේරුම් ගන්න. හරි? right. අපි ඊළඟට අපි කරන්න යනවා මේ මුළු සම්භාවිතා ප්‍රමේය. ඒක දැන් මෙතන කරලා ඉවරයි ළමයි. හරි. ඒකෙන් හොයන්නේ මේ නිල් ගෝලයක් ගැනීමේ සම්භාවිතාවය. හරි. ඒක සරල උදාහරණකින් අපි පටන් ගමු. හරි. ඊට පස්සේ අපි පටන් ගමු මුළු සම්භාවිතා ප්‍රමේය. හරි. හරි. මුළු සම්භාවිතා ප්‍රමේයට කලින් මෙන්න මේ සිද්ධි වර්ගය අපි අඳුරගෙන ඉන්න ඕනේ. ලියන්න නිර්වශේෂ සිද්ධි. නිර්වශේෂ සිද්ධි. නිර්වශේෂ සිද්ධි. බලගන්න. බහිස්කාරක නම් ඒ ඡේදනයේදී අභිශූන්‍යයි. එතකොට ඒක සම්භාවිතයි බිඳුව. මේ ළමයි සිංහල මාර ලස්සනයි ළමයි සිංහල. ශේෂය කියන්නේ ඉදිරිය. නිරව කියන්නේ නී කියලා දාන්නේ නැහැ කියලා කියන්නේ. නේ? නේද? ඔය නියන්න දාලා කියනනේ තම මොනවද කියන්නේ නියන්න දාලා මොනවද තියෙන්නේ? නිර්ධන, නිර්මල, නොමරුන්, නිර්වින්දනය, වින්දනයක් නැති නේ? ගොඩක් ඒවා තියෙනවනේ නේද? එහෙනම් නිර්වශේෂ කියලා කියන්නේ ඉතිරියක් නැහැ කියන එක. එහෙනම් මුළු සිද්ධි වලටම අපි කියන්නේ මොකද්ද? සිද්ධි සියල්ලම තියෙන එකට මොකද්ද? සිද්ධි නෙමෙයි. සරල සිද්ධි සියල්ලම තියෙන එකට කියන්නේ නියති අවකාශය. හරි. එහෙනම් ලියාගන්න. නිර්වශේෂ කියන්නේ ඉතිරියක් නැහැ කියන එක. ලියාගන්න මෙන්න මෙහෙම. යම් කිසි සිද්ධීන් සමූහයකින් මුළු නියති අවකාශයම ආවරණය වෙනවා. යම් කිසි සිද්ධීන් සමූහයකින් මුළු නියති අවකාශයම ආවරණය වෙනවා. එම සිද්ධීන් වලට නිර්වශේෂ සිද්ධීන් නේ කියලා. ඒක ප්‍රකාශනයේ කියනවා නම් මෙහෙමයි. ඒක මේලය, ඒ දෙක මේලය, තිප්පේලියක් මේලය ඒන් සමානයි s නැත්නම් ඔමේගා. ඒක මේලය, ඒ දෙක මේලය, තිප්පේලියක් මේලය ඒන් සමානයි s. නම් ඒක, ඒ දෙක, ඒ තුන තිප්පේලියක් ඒ යනු නිර්වශේෂ සිද්ධීන් වේ. යනු නිර්වශේෂ සිද්ධීන් වේ. එහෙනම් නිර්වශේෂයි කියන්නේ ඒ මුළු සිද්ධීන් වලින්ම නියති අවකාශය ආවරණය වෙනවා. සිද්ධි වල එකතු. හරි. මේකට අපි ඕන සම්භාවිතාවය ගැන කතා කරමු. ප්‍රත්‍යක්ෂ පාවිච්චි කරලා මේක ලියන්න. ඒක මේලේ දෙක මේලේ ඒ සමාන s කියලා ලියන්න බෑ. ලියාගන්න.
සිද්ධීන් සමාන නම් ඒවැ සම්භාවිතාවයන් සමානයි. එහෙනම් ලියා ගන්න P A1 මේලය A2 මේලය මේලය A3 සමානයි PS. PS කියලා කියන්නේ එකයි. හරිද? එහෙනම් නිර්වශේෂ නම් මේක දන්නවා. එහෙනම් සිද්ධි දෙක සමානයි කියන්නේ සම්භාවිතාවයන් සමානයි. PS සමානයි එකයි. මොකද්ද? ප්‍රත්‍යක්ෂය. දෙවෙනි ප්‍රත්‍යක්ෂය. එහෙනම් නිර්වශේෂ කියලා මේක ලියලා මේක ලියන්න ඊට පස්සේ. අපිට ප්‍රත්‍යක්ෂ ඕනේ. මේකට ධන දාලා ලියන්න බෑ. ධන දාලා ලියන්න නම් මේක බහිස්කාරක වෙන්න ඕනේ. බහිස්කාරක කියලා දිලා නැහැ. ජයගන කරුවක් දාන්න. A හා B නිර්වශේෂ සිද්ධීන් දෙකක් ගනිමු. A හා B නිර්වශේෂ සිද්ධීන් දෙකක් ගනිමු. එහෙනම් ලියන්න A මේලේ B කියන්නේ S. A මේලේ B සමානයි S. සිද්ධීන් දෙක සමානයිනේ. එහෙනම් ඒවැ සම්භාවිතාවයන් සමානයි. PS. එහෙනම් P A මේලේ B කියන්නේ කීයද? PS කියන්නේ කීයද? එකයි. නේ? ලියා ගන්න. ගානක් ලියා ගන්න. මේකෙන් අපි ගානක් හදලා බලමු. දැන් PA සමානයි 0.5යි PB සමානයි 0.7යි A හා B නිර්වශේෂ සිද්ධීන් බව දී ඇත. A හා B නිර්වශේෂ සිද්ධීන් බව දී ඇත. A හා B නිර්වශේෂ සිද්ධීන් බව දී ඇත. P A ඡේදනයේ B සොයා P A ඡේදනයේ B සොයා P B යට A සහ P A යට B සොයන. හරි try කරලා බලන්න. ගාන පටන් ගන්න මෙතනින්. මේක දුන්නට පස්සේ තියෙන නිර්වශේෂයි කියලානේ. නිර්වශේෂ කියන එකට සම්බන්ධ කියන්නේ. A මේලේ B. A මේලේ B S. A මේලේ B S. සිද්ධීන් දෙක සමානයි කියන්නේ. සම්භාවිතාවයන් සමානයි. PS. හරිනේ? මේකට සූත්‍රය කියන්නේ මොකක්ද දෙන්නේ? PA ධන PB ඍණ PA ඡේදන B. බහිස්කාරක වුණොත් තමයි මෙයා බිඳුව වෙන්නේ. ඊළඟ නෑනේ. PS කියන්නේ එකයි. දැන් මේකට අගයන් ටික දාලා හොයන්න. PA ඡේදන B. හරි. PA කියන්නේ 0.5යි PB කියන්නේ 0.7යි මෙයා හොයන්න. එහෙනම් 1.2 අඩු කිරීම 1 සමානයි PA ඡේදනයේ B. PA ඡේදනයේ B සමානයි 0.2. හරිනේ? PA ඡේදන B දන්නවා. එහෙනම් හොයන්න PB යට A කියන එකයි PA යට B කියන එකයි. PB යට A
ඡේදන B 0.2යි. PA කියලා කියන්නේ 0.5යි. ഇത് 5න් 2යි නේ. එහෙනම් අනිත් එක හොයාගන්න පුළුවන්. ලියාගන්න. අපි ඊළඟට යමු. ලියාගන්න මුළු සම්භාවිතා ප්‍රමේය. මුළු සම්භාවිතා ප්‍රමේය. මුළු සම්භාවිතා ප්‍රමේය. මුළු සම්භාවිතා ප්‍රමේය. හරි. මේක හදන්න කලින් මේ උදාහරණය මතක තියාගන්න ළමයි. ඕගොල්ලන්ගේ ගමේ කඩවල් වලට බේකරි 3කින් පාන් දානවා. A1, A2, A3. බේකරි 3කින් පාන් දානවා. මේක A1 බේකරියෙන් දාන පාන්, මේක A2කින්, මේක A3. ඔය තුනෙන් විතරයි දාන්නේ. වෙන ඒවාෙන් දාන්නේ නැහැ. එහෙනම් මක් වෙනවද? නිරව ශේෂයි. වෙන ඒවා නැහැ. හරි. එතකොට ඒ වගේම මේක බහිස්කාරයි. ඡේදන නැහැ. මේකෙන් පාන් ගෙඩියේ උඩ කෑල්ල අර කර වෙන කෑල්ල කළු පාට එක හදලා මැද එක මේකෙන් හදලා තෙල් කෑල්ල මේකෙන් හදන්නේ නේද? භාග ඇසෙම්බල් කරන්නේ නැහැ නේද? පාන් හැදුවොත් මේක මේකෙන් විතරයි. එහෙනම් මේව මොනවද? බහිස්කාරකයි. ඒ කියන්නේ ඡේදනයක් නැහැ. හරි? මේකේ තව සිද්ධියක් තියෙන්න පුළුවන්ද එතකොට? නිරවශේෂන තව සිද්ධියක් තියෙන්න පුළුවන්ද? පුළුවන්. දැන් අපිට හිතෙන්නේ නැහැ එහෙම නැහැ කියලා පුළුවන්. ඒ සිද්ධිය මේ වගේ එකක්. මේකෙන් නිෂ්පාදනය කරන පාන්නේ තව සිද්ධියක් තියෙන්න පුළුවන්. ඒ පාන් වල නියම බර රහිත වීම කියලා. දැන් පාන් නිෂ්පාදනය කරලා සමහර ඒවා සමහර බර නැහැනේ හරියටම. එහෙනම් මේකේ තව සිද්ධියක් තියෙනවා නියම බර රහිත වීම කියලා. එතකොට මෙතන තියෙන්නේ මොන පාන්ද? ඒක බේකරින් වෙන්නත් ඕනේ නියම බර රහිත එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතන තියෙන්නේ නියම බර A1කින් නියම බර රහිත පාන් ගෙඩියක් කියනවා. මෙතන A2කින් නියම බර රහිත පාන් ගෙඩියක් කියනවා. මෙතන ඕකනේ අපි හොයන්න යනවා. එතකොට මොකද්ද? නියම බර රහිත පාන් ගෙඩියක් වීමේ සම්භාවිතාවය. ඒ කියන්නේ කඩේකට ගිහිල්ලා පාන් ගෙඩියක් ගත්තොත් ඒක නියම බර රහිත එකක් වීම. අපි දන්නේ ඒ කියන්නේ මේකෙන්ද කියලා. එහෙනම් මේ ප්‍රමේය ඔප්පු කරන්න කලින් මතක තියාගන්න මෙහෙම බේකරි තියෙනවා තුනක් ඒවා පාන් නිෂ්පාදනය කරනවා. B කියලා ඒකේ තවත් සිද්ධියක් තියෙනවා. ඒ තවත් සිද්ධිය තමයි මොකද්ද? නියම බර රහිත පාන් ගෙඩියක් වීම. කඩේට ගිහිල්ලා පාන් ගෙඩියක් ගත්තොත් ඒක නියම බර රහිත පාන් ගෙඩියක් වීමේ සම්භාවිතාවය හොයන්න යන්නේ. ඒක හොයන්න යනවා මුළු සම්භාවිතා ප්‍රමේය. එහෙනම් මේක හිතේ තියාගෙන තමයි මේ ප්‍රමේය අපි කරන්නේ. හරි? ලියාගන්න. මුළු සම්භාවිතා ප්‍රමේය ලියාගන්න. ඒක A2 දික්පේලියක් A යන. sorry මෙහෙම ලියාගන්න. අලේ ඒක A2 දික්පේලියක් A යන. සසම්භාවී පරීක්ෂණයක S නියති අවකාශයත් සමග සංගঠিත curly A සිද්ධි අවකාශයේ වූ curly A සිද්ධි අවකාශයේ වූ ඕනෑම අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරක හා සාමූහික වශයෙන් නිර්වශේෂ ඒකට කියනවා ළමයි තනි වචනයක් කියනවා විභාගනයක් කියලා. වරහන් ඇතුළේ ලියාගන්න විභාගනයක්. අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරක හා සාමූහික වශයෙන් නිර්වශේෂනේ විභාගනයක් කියලා කියනවා. වරහන් ඇතුළේ ලියාගන්න විභාගනයක්. සිද්ධීන් සමූහයක්ද B යන
මෙම සිද්ධි අවකාශයේ වූ වෙනත් ඕනෑම සිද්ධියක් නම් B යනු මෙම සිද්ධි අවකාශයේ වූ වෙනත් ඕනෑම සිද්ධියක් නම් PB සමාන සිග්මා I සමාන 1 සිට n දක්වා PAI වතාව PB යට AI මේක තමයි සාධනය කරන්නේ. මේක මොකද්ද මේ? PAI PB යට AI මොකද්ද? AI ඡේදන B කියන එක. තේරුණානේ? PB සමානයි B සිද්ධිය සිදුවීමේ සම්භාවිතාවය සමානයි PAI PB යට AI. මේක සුළු කළාම එන්නේ PAI ඡේදන B නේද? AI ඡේදන B නේද? ඒ කියන්නේ පාංගෙඩි තියෙන්න පුළුවන් නියම බර රහිත වෙන මොකෙන්ද? A1 A1 ඡේදන B තියෙන්න පුළුවන්, A2 ඡේදන B තියෙන්න පුළුවන්, AN ඡේදන B තියෙන්න පුළුවන්. ඒ ටික තමයි මෙහින් එන්නේ. හරි. ඒලා ලියන සාධනය කියලා. හරි. දැන් ක්‍රමයේ එක සැරයක් කියවන්න. කියවලා අපි සාධනය කරන්න පටන් ගන්නවා. මෙන්න මේක දාගන්න. මේක A1 A2 AN මේ හරියටම මෙහෙම ඇඳ ගන්න ඕනේ නෑ. හරි. බහිස්කාරක වෙනවා කියන්නේ ඡේදන නෑ. නිරෝෂේෂ කියන ඔක්කොම ආවක්. ඔය නිකන් ඇඳ ගන්න ඕවා. එතනලා අපි B කියන සිද්ධිය ගමු මෙහෙම. ඔය B හොයන්නේ B හැදෙන්නේ A1 ඡේදන B A2 ඡේදන B මේක A5 නම් A5 ඡේදන B ඔය එකතුවෙන් හැදෙන්නේ. මේක ඔමේගා කියලා දානවා. මම හිතන්නේ අලුත් සිලබස් එකේ තියෙන මේක ඔමේගා කියලා ස්ට්‍රීම් වලට ඔය B ගේ සම්භාවිතාවය හොයන්න යන්නේ. එහෙනම් ගාන පටන් ගමු. A1 A2 AN කියන්නේ මොනවද? නිරෝෂේෂනේ. එහෙනම් ලියන්න පටන් ගමු ඉතින්. A1 A2 AN කියන්නේ නිරෝෂේෂනේ. ඒ ගානේ තියෙන දත් අරගෙන ලියමු එකින් එකට. නිරෝෂේෂන. වරහ නිරුල ලියා ගන්න නිර්වශේෂ බැවින් කියනවා. අපිට ඕනේ B නේද? B සිද්ධිය නේද ඕනේ? එහෙනම් B මේක එස්නේ මේකත් එක්ක B ඡේදනය කරනවා. ඒ කියන්නේ මේකත් එක්කත් ගන්න ඕනේ මොකද්ද? B ගේ ඡේදනය. මේ සිද්ධි දෙක මේ සිද්ධි දෙක සමාන නම් මේකත් එක්ක B ගේ ඡේදනය මේකත් එක්ක B ගේ ඡේදනයට සමානයි. මතකද? හරිනේ? ලියගන්න.
අපිට b නේ හොයන්න ඕනේ. දැන් බලන්න. මේකට අර විඝටන න්‍යාය දාන්න පුළුවන්. කුලක න්‍යාය යනවා. මේක ಗುಣ කිරීම වගේ මේක එකතු කිරීම වගේ. පස්වරක් 1 ධන පස්වරක් 2 ධන පස්වරක් 3 වගේ ලියන්න පුළුවන්. වගේ එන ලියාගන්න. b ඡේදන 1 b ඡේදන 1 මේලය b ඡේදන 2 මේලය ආයි දෙකන මේලය b ඡේදන 1 b ඡේදන s කියන්නේ මොකක්ද? මෙන්න b මෙන්න s ඔය දෙකේ ඡේදනය කියන්නේ මොකක්ද? b මයි නේ. අපි සරල සාමාන්‍ය න්‍යාය කළා. b ඡේදන s කියන්නේ b. හරිනේ? එහෙනම් සිද්ධීන් සමානයි. ඒවැ සම්භාවිතාවයන් සමානයි. එහෙනම් ගන්න මේකේ සම්භාවිතාවය. ගන්නකොට මේක b ඡේදන 1 සමානයි නේ ඒක ඡේදන b ට. එහෙනම් ඒක ඡේදන b මේල a දෙක ඡේදන b මේල මේල a ඡේදන b සමානයි pb. සම්භාවිතාවය ගන්නකොටම මේක පොඩ්ඩක් මාර්ක් කරලා ලියන්න. මොකද a1 a2 an කියන්නේ බේකර් වලින් නිෂ්පාදනය කරන පාන්, b කියන්නේ ඒවැ නියම බර රහිත වීම. නිෂ්පාදනය කළාට පස්සේ නියම බර රහිත වෙන්නේ. දැන් ළමයි මේ සිද්ධීන් ටික බහිෂ්කාරකයි නේද? මේ ඒක ඡේදන b කියන්නේ මෙන්න මේ පොඩි කෑල්ල. a දෙක ඡේදන b කියන්නේ මේ කෑල්ලනේ. a තුන ඡේදන b කියන්නේ මෙන්න මේ කෑල්ල. හරි. ඒක a දෙක a ඡේදන ඒක a දෙක a කියන එක බහිෂ්කාරක නම් මේ ඒක ඡේදන b a දෙක ඡේදන b මක් වෙනවද? බහිෂ්කාරකයි. එහෙනම් මේවත් මක් වෙනවද? බහිෂ්කාරකයි. බහිෂ්කාරක නම් තුන්වෙනි ප්‍රත්‍යක්ෂයට අනුව මේලයට ධන දාලා ලියන්න. හරි ලියාගන්න. මේක ලියගන්න. p a එක ඡේදන b ධන p a දෙක ඡේදන b ධන ඉක්වේලියක් ධන p a ඡේදන b සමානයි pb. මෙන්න මේක ලියන්න පුළුවන් ගුණන නීතියෙන් නේ. උත්තරේ තියෙන අර p ai වතාවක් p t යට යයිනේ. ඒක ඡේදන b කොහොමද ලියන්නේ ගුණන නීතිය? p ඉස්සෙල්ලාම වෙන්නේ පාන් නිෂ්පාදනය කරනවා. p ඒක වරක් මොකද්ද? p b යට a නේ. ධන p a දෙක වරක් p b යට a දෙක ධන ඉක්වේලියක් ධන p a n වරක් p b යට a සමානයි pb. මේක ලිව්වේ ගුණන නීතිය. ඒකෙන් නිෂ්පාදනය කරන පාන් ඒකෙන් නිෂ්පාදනය කරන පාන් ගෙඩියක් වන බව දී ඇති විට ඒක නියම බර රහිත වෙයි. එන ලියාගන්න pb සමානයි. ලියාගන්න සිග්මා i සමානයි කෙසිකෙන් දක්වා බලන්න ඒක a දෙක a දෙක මේ නේද? එක එක දෙක දෙක කොහොමද යන්නේ? එහෙනම් මේක ලියන්න පුළුවන් PAI
PAI වතාව PB යටයි කොටු කරලා කියන්නේ I වෙනුවට එක දැම්මොත් PA1 PB යට 1 මෙයා එනවා සිග්මා වලින් කියන්නේ ගන්න I වෙනුවට දෙක දැම්මොත් A2 PA2 I වෙනුවට m දැම්මොත් මෙයා එනවා ඕක තමයි මුළු සම්භාවිතා ප්‍රමේය කියලා හරි අපි සරල ගානක් තේරුම් ගමු මේවා ඇත්තටම තමයි මේවා සාහිත්‍ය මේ මම ඔයගලන්ට කියන්නම් එකම ගානේ ඉන්නේ ඇප්ලයිඩ් වල හරිද සාහිත්‍ය වෙනස් වෙලා ඉන්නේ සාහිත්‍ය වෙනස් වුණාම අපේම තීරය ගන්න ගන්න. ඇයි ගානේ තීරය නෙමෙයි ඉගෙන ගන්න. මේ ගාන බලමු අපි ගියා ගන්න. කර්මාන්ත ශාලාවක A1 A2 තිප්පේලියක් කර්මාන්ත ශාලාවක A1 A2 A3 යන්ත්‍ර තුනෙන් බල්බ් නිෂ්පාදනය කරයි. යන්ත්‍ර තුනෙන් බල්බ් නිෂ්පාදනය කරයි. A1 යන්ත්‍රයෙන් 50%ද A1 යන්ත්‍රයෙන් 50%ද A2 යන්ත්‍රයෙන් 30%ද A3 යන්ත්‍රයෙන් 20%ක්ද වේ. නිර්වශේෂයි බහිෂ්කාරකයි. ඇයි මේ එකතුව කීයද? CNC කියන්නේ එකයි. තවද ඒක යන්ත්‍රයෙන් නිෂ්පාදනය කරන බල්බ් වලින් 10න් එකක්ද? ඒක යන්ත්‍රයෙන් නිෂ්පාදනය කරන බල්බ් වලින් 10න් එකක්ද? ඒ දෙක යන්ත්‍රයෙන් නිෂ්පාදනය කරන බල්බ් වලින් 10න් 3ක්ද? ඒ තුන යන්ත්‍රයෙන් නිෂ්පාදනය කරන බල්බ් වලින් 5න් 2ක්ද? දෝෂ සහිත වන බව සොයාගෙන ඇත. දෝෂ සහිත වන බව සොයාගෙන ඇත. සසම්බාලී ලෙස බල්බයක් තෝරා ගතහොත් ඒ දෝෂ සහිත එකක් වීමේ සම්භාවිතාවය කරනවා. එය දෝෂ සහිත එකක් වීමේ සම්භාවිතාවය සොයනවා. තව ප්‍රශ්නයක් ගන්න. දෝෂ සහිත බල්බයක් ලැබෙන බව දී ඇති විට එය ඒ එක යන්ත්‍රයෙන් වීමේ සම්භාවිතාවය සොයන්න. දෝෂ සහිත බල්බයක් ලැබෙන බව දී ඇති විට එයාගෙන එය ඒක යන්ත්‍රයෙන් වීමේ සම්භාවිතාවය සොයන්න. එය ඒක යන්ත්‍රයෙන් වීමේ සම්භාවිතාවය සොයන්න. කරන්නේ දෝෂ සහිත බල්බයක් ලැබෙන බව දී ඇති විට එය ඒක යන්ත්‍රයෙන් වීමේ සම්භාවිතාවය සොයන්න. හරි. ගාන කියව ගන්නකො. අපි ගන්නවා A1 කියන්නේ A1 යන්ත්‍රයෙන් නිෂ්පාදනය කරන බල්බ්. A2 කියන්නේ A2 යන්ත්‍රයෙන් නිෂ්පාදනය කරන බල්බ්. මේක. හරි. එතකොට දෝෂ සහිත එකක් වීම අපි D කියලා ගමු. ඔක හැබැයි ලියාගන්න D යනු D යන දෝෂ සහිත බල්බයක් වීම කියලා ලියාගන්න. D යන දෝෂ සහිත බල්බයක් වීම. හරි. දැන් මේක ලියාගන්න PA1 දත්තරේක ලියාගන්න. PB යට 1 PD යට 2 PD යට 1
මේ බලන්න මේක සරල ගණිතය දන්නේ කෙනාට තමයි සම්භාවිතාවය උන්නේ නැහැ ළමයි. මෑත්ස් හරියටම කන්සෙප්ට් දන්නේ කෙනාට ඕක ඕනේ නැහැ. මේ බලන්න ඒකෙන් කොච්චර නිෂ්පාදනය කරනවද? ඒකෙන් කීයක් දෝෂයි වෙනවද? ඒකෙන් 150න් 10න් එකක්. මේකෙන් 130න් 10න් එකක්. මේකෙන් එහෙනම් මුළු ඒව ගන්නවක් කරන්න ඕනේද? ඔය ටික එකතු කරන්න ඕනේ. මේක මේ ඇත්තටම ළමයි මුළු සම්භාවිතා ප්‍රමේය කියලා දෙයක් ඕනේ නැහැ. හරියට පියෝමැක්ස් පුළුවන් එකාට, කන්සෙප්ට් පුළුවන් එකාට මේක නිකන් හදන්න පුළුවන්. හැබැයි මේවා කලින් හොයාගෙන තියෙනවා. කලින් හොයාගෙන තියෙනවා මේ යන්ත්‍රයෙන් කීයක්ද? 10න් එකක් දෝෂයි වෙනවා කියලා. මේවා හොයාගෙන තියෙනවා. එහෙනම් ලියන්න බලන්න PD කියන්නේ මොකක්ද? දෝෂයි තුනේ. මේකෙන් 150යි ඒකෙන් 10න් එකයි නේද? ඒ කියන්නේ PA එකවරක් PD යට ඒක. සූත්‍රය ලියන්න ඕනේ එලිමුල ඉවතන. එහෙනම් ලියන්න 150යි PA එකවරක් PD යට ඒක 10න් එක. දාන්න PA දෙක වරක් PD යට ඒක 10න් දාන්න පහෙන් දෙක බලන්න සුළු කරලා කියන්නේ මෙතන 1000න්ම හදමු 20 1000යි 50යි 300යි 90 මෙතන දෙකෙන් වැඩි කරොත් 4යි මේක 10න් 4යිනේ එතකොට 10න් 4 එහෙනම් 10න් එනවා 50යි 140යි 220 බිඳුවට බිඳුව යනවා 11ට 50යි එහෙනම් හැම එකකම අර බේකරි ගානම ළමයි බේකරි තුනට තියෙන්නේ මොනවද යම්ර තුන නියම බර රහිත වීමකට තියෙන්නේ මොනවද? දෝෂ සහිත එකක්. නැත්තම් ගන්න පුළුවන්. දැන් අද යන්නේ ඇල්ෆා ප්‍රභේදයේ, බීටා ප්‍රභේදයේ, ගැමා ප්‍රභේදයේ. නේ? වැළඳී ඇති කෙනෙකුට මොකක්ද? ආසාදනයේ උග්‍ර වී නැත්තම් මරණයටපත් වී. ඒව ගන්න පුළුවන්. හරි? නැත්තම් යතුරු පැදියෙනුයි, පා පැදියෙන්, යතුරු පැදියෙනුයි, කාර්යකනුයි, දුර්යනුයි යනවා. වෙන්න පුළුවන් ඒ වුණත් ප්‍රමාද වී. ඉතින් ළමයි එකම ගාන වෙනස් වෙන්නේ මොනවද? සිංහල විතරයි. හරියට මූල ධර්මේ දාන්න. හරි. එහෙනම් අපි ඊළඟ එක කරමු. මොකක්ද මේ කියන්නේ ඊළඟ එක? දෝෂ සහිත එකක් ආවොත් මොකද්ද? ඒක සංකේතයෙන් ලියන්නේ. ඒ කියන්නේ අසම්භාව්‍ය සම්භාවිතාවේ නේද? දෝෂ සහිත එකක් ආවොත් ඒක ඒකෙන් වී. ලියගන්න. PD P एक छेदन D හරි යට සිද්ධියේ සම්භාවිතාවය යටට යනවා යට එකේ දෙකේ ඡේදන උඩ යනවා P එක ඡේදන D කියන්නේ මොකක්ද මේක දන්නේ නැහැ නේද මේක ලියන්නේ ගුණන නීතිය මොකක්ද PA එකව ඒ කියන්නේ ඒක යන්ත්‍රයෙන් නිෂ්පාදනය කරන බල ඒකෙන් නිෂ්පාදනය කරන විට දෝෂයිද ඒ ගුණ නීතියනේ බෙදීම PD මේකට ආදේශ කරා හරි ආදේශ කරලා බලන්න කියන්නේ PA එක 150යි 150යි වරක් PD යට එක 10න් එකයි PD කියලා කියන්නේ 50න් 11යි 11න් 50 මේක
මේක සුළු කරන්න 1000යි 50යි. ඒක මෙයාගේ බෙදනවනේ. බෙදනවා කියන්නේ පරස්පරයෙන් ගුණ කරනවා. 50යි. බිංදු දෙක යනවා. පස්වරක් දෙකයි. 5යට 22. හරිද? එහෙනම් දෝෂ සහිත එකක් ආවොත් ඒක ඒකෙන් වීම කීයද? සම්භාවිතාවයි. 22න් 5යි. හරි. ළමයි මේකේ ප්‍රයෝජනය මොකක්ද? මෙන්න මේ යන්ත්‍ර ටික තියෙනවනේ ළමයි. යන්ත්‍ර ටික තියෙනකොට ළමයි දෝෂ සහිත වෙනවා. ඒ කියන්නේ දෝෂ සහිත වෙන්නේ මේ මැෂින් වල වරදක් හින්දානේ. එතකොට ළමයි ඒකේ හොයන්න ඕනේ මෙන්න මේවා. දෝෂ සහිත එකක් ආවොත් ඒකෙක වීමේ සම්භාවිතාවය ඒ දෙකෙන් වීමයි ඒ තුනෙන් වීම. එතකොට චෙක් කරන්නේ කොහේද? වැඩිම අවදානමක් තියෙන එකේද? ඒව තමයි අපි පාවිච්චි කරන කර්මාන්ත ශාලාවට. ඒ වගේම ඔය මේ දවස්වල තියෙන ඔය කොවිඩ් කේස් එකේ මරණයටපත් වුණොත් වැක්සින් අරගෙනද නැද්ද? වැක්සින් එක හෙළබේතක් අරගෙන තියෙනවද නැද්ද? හෙළබේතකුත් නැතුව වැක්සිනුත් නැතුව මරණයටපත් වුණායි කීයද? වැක්සින් ගන්න කලින් මොනවද? කොවිඩ් හැදලා තිබ්බා. ඒ දීර්ඝ ලෙස අපිට සාකච්ඡා කරන්න ළමයි මේව අවශ්‍යයි. හැබැයි කරන්නේ තොරතුරු වෙන්නේ ළමයි භාගයට මම දන්නේ නැහැ. හරියට විශ්ලේෂණය කරන්න බෑ. ඒ කියන්නේ කරුණු මදි. හරි? ඔය එකින් එකට ගත්තාම තමයි අපිට තෝරලා බේරලා ඇත්තටම ගන්න පුළුවන් වැක්සින් එකකින් මරණ ප්‍රමාණය අඩුද වැඩිද? නැත්නම් වැක්සින් එක හොඳද නැද්ද කියලා. හරි? අපි මේ මුළු සම්භාවිතාව මේක O level ළමයෙකුටත් පුළුවන්. O level ළමයෙකුටත් පුළුවන් මෙන්න මේක ඇරලා නැතුව. මේක ළමයි බේස් ප්‍රමේය කියලා කියන්නේ. අපි ඊළඟට සාධනය කරනවා. බේස් ප්‍රමේය ඇත්තටම ඕනේ නෑ ළමයි. සාමාන්‍යයෙන් හදන්න පුළුවන් මූලික දැනුම. මම උදාහරණ නැසු ගන්නන්නේ එහෙමනේ. මූලික දැනුමින් හදන්න. බේස් ප්‍රමේය මොනවා වුණත් මේකට නෑ නිකන් හදන්න. මේක ළමයි O level ළමයෙකුටත් පුළුවන්. කරන්නේ රුක්සටහන. දැන් මුළු සම්භාවිතා ප්‍රමේය රුක්සටහනින්ද ලබාගත හැකියි. කියලා මේකට අපි රුක්සටහන දෙමු. මුළු සම්භාවිතා ප්‍රමේය රුක්සටහනින්ද ලබාගත හැකියි. හරි. ළමයි ඉස්සෙල්ලාම කරන්නේ මොකද? බල්බ් නිෂ්පාදනය කරන එක නේද? පළවෙනි එක බල්බ් නිෂ්පාදනය කිරීම. ඊට පස්සේ බල්බ් එකක් තේරෙන්නේ. ඒක දෝෂ වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. හරිනේ? බල්බ් නිෂ්පාදනය. මේක ඇඳගන්න. දෝෂ සහිත වීම දෝෂ සහිත නොවීම. සියයට 50යි. 50 කියනවා දාන්නේ.
මේක 130යි. 120. ඒකෙන් නිෂ්පාදනය කරන්නේ වෙන 10න් එකයි. මේක ඇත්තට වෙන්නේ දෝෂ සහිත වෙන්න කලින් ඒකෙන් නිෂ්පාදනය වෙන්න ඕනේ. P D යට A. මේක P D යට A දෙක. මේක P D යට A තුන. මේක මොකක්ද වෙන්නේ? P D dash යට D dash යට A එක. මේක P D dash යට A දෙක. ඒක ඕනනම් ඒකත් ලියන්න. මේක 10න් 1යි. එහෙනම් මේක 10න් 9යි. මේක 10න් 2යි. මේක 10න් 2ද 3ද 3යි. 10න් 3යි නේ. මේක 10න් 3යි. එහෙනම් මේක 10න් මේක 5න් 2යි. මේක එනම් 5න් 3යි. මෙතන ඉන්නේ මොකද්ද? ඒක ඡේදන D. ඒක ඡේදන D dash. ඒ දෙක ඡේදන D. ඒ දෙක ඡේදන D dash. P. ඒ තුන ඡේදන D. ඒ තුන ඡේදන මේක තමයි රුක් සටහන. මේක 11 සංඛ්‍යාවෙන් උදව් කරන්න පුළුවන්. එහෙනම් මේ දෙකේ ගුණිතයෙන් එන්නේ මේ ගුණන නීතියනේ. ගුණන නීතිය. P ඒක වරක් P D යට ඒක. ගුණන නීතිය. ඒක ඡේදන D. මේක එනවා එතකොට මෙතන 150යි 100න් 50යි 10න් 1යි. 10න් 50යි. නේ? මේක 100ට 30යි 10න් 3යි. 10න් 90යි. මේක 10න් 8යි. 10න් 80යි. මේක එනවා. මේකත් උනන් ලියන්න පුළුවන්. මේ දෙකේ ගුණිතේනේ 100න් 50යි 10න් 9යි 10න් 450යි 10න් 450යි. නේ? මේ දෙක ගුණ කරලා මෙතන දාන්න ඕනේ. ලියන්න. මේක P D යට P D dash යට ඒක 10න් 450යි. මේක සුළු කළා. 10න් 210යි. 10න් 210යි. මේක 10න් ඔන්න බලන්න පුළුවන් මේ ටිකේ එකතු එකක් වෙන්න ඕනේ. 50යි 500යි 590යි 800යි 880යි 10න් 10 කියන්නේ. දැන් ළමයි මේක තමයි නියති අවකාශය. බල්බ් එකක් ගත්තොත් ඒක ඒකෙන් දෝෂයිද ඒකෙන් දෝෂයිද නොවි මොවන වෙන්න පුළුවන්. දෝෂයිද එකක් වීම කොතනද? මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා මෙතනක් තියෙන එහෙනම් ඔය තුනේ එකතු බලන්න ඔය තුන එකතු කළාම අර කියනවා මේ 50යි
ප්‍රමේය ඕකෙන් ගන්න පුළුවන්. හරි. ඊළඟ බේයස් ප්‍රමේය. බේයස් ප්‍රමේය. දැන් ඒක A2 පිට්ටේලියක් යනු සසම්භාවී පරීක්ෂණය S නියති අවකාශයත් සමග සංගঠিත සසම්භාවී පරීක්ෂණය कैपिटल S नियति अवकाशයත් සමග සංගঠিත कर्ली A सिद्ध अवकाशයේ कर्ली A सिद्ध अवकाशයේ ඕනෑම අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරක හා සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධීන් සමූහයක්ද සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධීන් සමූහයක්ද B යනු මෙම සිද්ධි අවකාශයේ වූ වෙනත් ඕනෑම සිද්ධියක් කරනවා ලියගන්න. AR යට B. ඒ කියන්නේ නියම බර රහිත පාන් ගෙඩියක් වුණොත් එය AR වේගයෙන් B. AR වෙන්න පුළුවන් 1 2 3 මොනේ. හරි එහෙනම් මේක ලියා ගන්න. එහෙනම් මේක සාධනය කරනකොට හරි ලේසි ළමයි. මේකට ලියන්න අසම්භාව්‍ය සම්භාවිතාවය. B උඩට යනවා AR ඡේදන B. AR ඡේදන B ලියන්න පුළුවන් කුරණ නීතියෙන්. යරණේ B නේද? B කියන එක අපි සාධනය කළා නේද මේකයි කියලා. මුළු සම්භාවිතාව ප්‍රමේය. හරි ලේසි. මේ විනාඩියෙන් කරන්න පුළුවන්. මේකට ලියන්න අර්ථ දැක්වීම. B AR යට B කියන්නේ B උඩට යනවා B AR ඡේදන B කියලා. AR ඡේදන B ලියන්න පුළුවන් ගුණ නීතිය. යරණේ B නේ. B කියන එක ඔක්කොම කළා මොකක්ද? මුළු සම්භාවිතාව ප්‍රමේය ආදේශ කරන්න විතරයි තියෙන්නේ. හැබැයි ධර්මවත් දාලා ලියා ගන්න. බේයස් ප්‍රමේය සාධනය කිරීමට ප්‍රථම මුළු සම්භාවිතාව ප්‍රමේය සාධනය කළ යුතුයි. බේයස් ප්‍රමේය සාධනය කිරීමට ප්‍රථම මුළු සම්භාවිතාව ප්‍රමේය සාධනය කළ යුතුයි. හරි එහෙනම් ඔබ සාධනය කරන්න එච්චර වෙලා යන්නේ නැහැ. දක්ගාලා පුළුවන්. හැබැයි මම නම් ওই සූත්‍රේ කටපාඩම් කරගන්නේ නැහැ. මම හදන්නේ අසම්භාව්‍ය සම්භාවිතාවෙම තමයි. එහෙනම් රුක්සටහනේ ඉඳලා ළමයි වුණ ගානක් හදන්න පුළුවන්. ඕගලන්ට තේරෙන්නේ නැත්නම් රුක්සටහනේ මේක කරන්න. හරි. තව තියෙන්නේ අපිට ස්වායත්තතාව විතරයි. ඒක කරන්නේ මේ ටික කළාට පස්සේ. මේක ගණන් හදන්න පාස් පේපර් ස්වායත්තතාව හැර. හරි. රයිට්. එහෙනම් අපි ඊළඟ දවසේ හම්බෙමු.